धर्म श्रवणाभिलाषी श्रद्धा संपन्न कारुणिक पिंवतुनि මේ පින්වත් සියලු දෙනාම දැන් සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්ම විදක් ශ්‍රවණය කරන්ට විශේෂයෙන්ම මේ සද්ධර්මයේ ආලෝකය අපේ ජීවිතවලට අවශ්‍යයි. ඒකට අපි කරන රැකියාව අපි දරන නිලේ අදාළ වෙන්නේ නැහැ. කුමන රැකියාවක් කළත් කුමන නිලයක හිටියත් අපි හැම කෙනෙකුගේම ජීවිතවල යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය ඒකත්වයෙන් තියෙන්නේ. මේ සම්මතය තුල ලෝකයේ තුල පවතින කිසිම දෙයක් ඒ යථා ස්වභාවයට අදාළ නැහැ. ඉතින් අපි හැම කෙනෙකුගේම ජීවිත එක තැනක තියෙන නිසා අපි හැම කෙනෙකුටම මේ ධර්ම අවශ්‍යයි. මම ඒක තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. පින්වත්නි, එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද හාමුදුරුවෝ මතක් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට හිතෙනවා මේ ශාසනයේ හරි අඩක්ම තියෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර නිසායි කියලා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද එහෙම කියන්න එපා. හරි අඩක් නෙමෙයි, මුළු ශාසනයම පවතින කල්යාණ මිත්‍ර ඇසුර නිසායි කියලා. අද දවසේදී අපිට ඒක ඔප්පු වෙලා පෙනෙනවා. විශේෂයෙන්ම මම දන්න තරමකින් ලෝකෙ තුල අපි එක එක මට්ටම් හදාගෙන ඉන්නකොට ඒ රැකියා මත නිලතල මත බාහිරින් බලලා ජීවිතයේ යථාර්ථය අමතක කරලා කටයුතු කරන බොහෝ පරිසර තියෙන යුගයක අපේ ගුවන් හමුදාපතිතුමා මම දන්නවා බොහෝම කල්යාණ මිත්‍රයෙක් වෙලා එතුමා ජීවිතයේ තේරුම් අරගෙන තියෙනවා. අපිට උඩින් හම්බ වෙන ටික නෙමෙයි අපි හැම කෙනාගේම ජීවිතවල යථාර්ථය කියලා. ඉතින් මේ කල්යාණ මිත්‍රතාවය ඔප්පු කරමින් මේ හැම දිනාටම සද්ධර්මයේ ආලෝකය ලබා දෙන සත් අදහසින් තමයි මේ ටික කරන්නේ. ඉතින් මම මතක් කළේ මෙතනදී අපි හැම දිනාගේම ජීවිතවල පවතින ඒකත්වයක් කියලා කුමන රස්සාවක් කළත් කුමන නිලයක හිටියත් අපි හැම කෙනාම ජරා මරණ දුකට හිමිකාරයෝ. අපි හැම කෙනාම දෙමව්පිය සහෝදරය ආදී ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් දුක් විඳින අය. අපි හැම කෙනෙක්ම මේ ජරා මරණ සහගත සසර අනුව යන අය. ඒබඳු යථාර්ථයකට සාපේක්ෂව අපේ මේ බාහිර ජීවිතයෙන් ඒක නවත්තන්න, ඒක වළක්වන්න එකම ක්‍රමයක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඒ සද්ධර්මය දේශනා කළා. ඒ සද්ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට විතරයි මේ සසරගත දුක්සහගත බවෙන් මිදෙන්න පුළුවන්. ඒ නිසා මම මුලින් මතක් කළේ යථාර්ථය අනුව බලනකොට අපි හැම කෙනෙකුටම මේ සද්ධර්මයේ ආලෝකය අවශ්‍යයි.
ඉතින් ඒ බව තේරුම් කරගන්නේ බොහොම ටික දෙනයි. නමුත් මෙතනදී වටිනාකමක් තියෙන්නේ තේරෙන අය ඉන්න පුළුවන්. නමුත් තේරෙනකොට ඒ තේරෙන දේ තුල යොදවන්න බලය නැහැ. බලයේ තියන අය ඉන්න පුළුවන්. නමුත් මේකේ අවශ්‍යතාවය තේරෙන්නේ නැහැ. අවශ්‍යතාවයක් තේරෙන අනිත් යහපතේ යොදවන බලයකුත් තියන අය ගොඩක් අඩුයි. ඉතින් පින්වතුන් හැමදෙනාම සතුටු වෙන්න, ඇත්තටම සසර දුකින් එතර වෙන්න වාසනාව තියෙන හින්දායි මේ බඳු වටපිටාවක් හැමදෙනාටම ලැබෙන්නේ. විශේෂයෙන් මම අද දවසේදී මාතෘකා කළේ බොහෝම වටිනා ගාථාවක්. මේ පින්වතුන්ලා මේ ගාථාව හොඳට අහලා ඇති. හොඳට දන්නවා ඇති. කටට හුරු පුරුදු ඇති. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සියලු පව් කරන්න එපා, කුසල ධර්ම කරන්න. සචිත්ත පරියෝදපනං තමන්ගේ හිත පිරිසුදු කරගන්න. කාරණා තුනයි. අකුසල් කරන්න එපා, කුසල් කරන්න, හිත පිරිසුදු කරගන්න. ඒතං බුද්ධාන ශාසන. මෙන්න මේක බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව වචනය. ඒ කියන්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි, අතීතයේ වැඩ සිටිය හැම බුදුරජාණන් වහන්සේලාමත් ලෝකයට අවවාද කළේ, අනුශාසනා කළේ ওই ගාථාවේ තියෙන විදිහට. අනාගතයේ ලෝකේ පහළ වෙන හැම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්මත් ලෝකයට අවවාද අනුශාසනා කරන්නේ ওই විදිහට. ඒකයි ඒතං බුද්ධාන ශාසන, බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කියලා කියුවේ. දැන් මෙතනදී කෙනෙක් බුදුහාමුදුරුවොත් කිව්වට කරන එක නෙමෙයි අපේ යුතුයකම. අපි බලන්න ඕනේ ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම අවවාද කරන්නේ? ඇයි අනුශාසනා කරන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අපිට තේරුනොත්, අපිට තේරුණු නිසා සහේතුකව අපි අකුසල් කරන එකෙන් මෙදෙන්න ඕනේ. කුසල් කරන එක තේරුනොත් මෙන්න මේ නිසායි කියලා අපි කුසල් කරන්න ඕනේ. හිත පිරිසුදු කරගන්න කියලා කිව්වට හිත පිරිසුදු කර ගත යුතු නැහැ. එහෙම කළාම Tamanට වෙන වැඩ අවැඩ දෙක Taman තෝරගන්නට ඕනේ. අන්න ඒ ටික තේරුම් කරගත්තාම Tamanගේ දර්ශනයක් බවට පත් වුනහම පිටිපස්සෙන් ඉඳලා තල්ලු කරන්න ඕනේ අකුසල් කරන්න එපා, කුසල් කරන්න, හිත පිරිසුදු කරගන්න කියලා. එයා මේ ටික කරනවා. නමුත් ඒ ටිකේ අර්ථය නොතේරුනොත්, ඒ ටික දන්නේ නැත්නම් කවුරු හරි තල්ලු කරන්න ඕනේ හැම වෙලාවෙම ඵලයන් මේක කරපන් කියලා. ඉතින් මෙතනදී මේ ගාථාව මුළු බුද්ධ ශාසනයම නියෝජනය කරන, මුළු ශාසනයම කැටි කළා වචන ටිකකින් පෙන්වන්න පුළුවන් ගාථාවක්. කෙටියෙන් කිව්වොත් 84000ක් ධර්මස්කන්ධෙම ওই ගාථාව තුල තියෙනවා. යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද, යම් දවසක අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනොම් පා වදාළද, ඒ අතර ලෝකයා වෙනුවෙන් අනුකම්පාවෙන් යමක් දේශනා කළා නම්, වදාළා නම්, ඒ ඔක්කොම අර්ථය ওই ගාථාව තුල තියෙනවා. පින්වතුන්ගෙන් කවුරු හරි අහුවොත් ඕගොල්ලන්ගේ ශාසනය කැටි කළා ගාථාවකින් කියන්න, එක වචන ටිකකින් කියන්න පුළුවන්ද කියලා ওই ගාථාව කියන්නේ. මුළු අර්ථයම තියෙනවා. එතකොට ඒකේ අර්ථය අපි ටිකක් බලාගමු. ඇයි බුදුරජාණන් වහන්සේ අපිට එහෙම කියන්නේ කියලා. මම මෙතන ඉඳලා ඒකේ අර්ථය පැහැදිලි කරලා දෙන්න හදනවා. ඒ නිසා හැමදෙනාම බොහෝම උවමනාවෙන් මේ කය එක තැනක තියනවා වගේ හිතත් එක්තෙන් කරගෙන,
හිත ඇතුලෙන් එක එක දේවල් හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව බොහෝම වුණාවේ මේක අහන්න. මම මේ ටික විස්තර කරන්න ඉස්සෙල්ලා ඇයි මෙච්චර වුණාවෙන් අපි ඇසිය යුත්තේ කියන එකටත් කරුණු ටිකක් ඕනනම් මතක් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං මමං චේව තුම්මහා කංච. මහණෙනි සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙන්නේ නැහැ. පණවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාවෙන් වැහිලා අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් ගොඩාක් සසර ඒමී ඇත දිව්ව සැරිසරුවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊට පස්සේ පෙන්නනවා මේ සසර නිකම්ම දිව්ව සැරිසරුවා නෙමෙයි. මේ දීර්ඝ සංසාරේ එනකොට තමන්ට ඇඟලේ කිරිකල්ලා පොවපු තමන්ගේ ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. පියාමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. දුව පුතා සහෝදරය සහෝදරී මරුණු වෙලාවේදී අඬපු කඳුළු එකතු කළ සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ වගේම මේ දීර්ඝ සංසාරය එනකොට තිරිසන් ආත්මවල ඉපදුණු වෙලාවේදී මස් පිණිස තමන්ව මරනකොට ගෙල සිඳින වෙලාවේදී ගලාගෙන ගිය රුධිරය එකතු කළා නම් මේ සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. මේ ටික පෙන්නලා දේශනා කළා බුදුරජාණන් වහන්සේ මෙහෙමත් වචනයක් දේශනා කරනවා. පටිච්ච සමුප්පාදයේ දන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ කරෙන්න ලෝකයා මගේ මේ වචනේ විශ්වාස කරන්නේත් නැහැ කියලා. අඬපු කඳුළු මොහොතේ වතුරට වඩා වැඩි කිව්වහම අපිට හිතෙන්නේ මේක ටිකක් බර කරලා පෙන්වන්න හදනවා, ටිකක් බය කරන්න හදනවා කියලා. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බොරු කියන කෙනෙක් නෙමෙයි. ඇත්තටම අපි සසර එච්චර දුක් විඳලා තියෙන නිසා සසර ඉන්න සත්වයන්ට සසර තුල මෙබඳු දුකක් තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට පේන්නේ අපිට පේන්නේ නැත්තේ එහෙම දෙයක් නැති හින්දා නෙමෙයි, අපි ටැංකියක ඉන්න හින්දා. මේ මාළු ටැංකිය දිහා බලන්න. ওই මාළු ටැංකියේ ඉන්න මාළුන්ට මුළු ලෝකෙම ඔච්චරයි. ওই මාළු ටිකෙක් අපිට කතා කරන්න පුළුවන්කම තිබ්බොත් අපි ගිහිල්ලා කිව්වොත් ලෝකේ කියන්නේ ওই ටික විතරක් නෙමෙයි, මහා විශාල ගොඩනැගිලි තියෙනවා, වාහන තියෙනවා, මිනිස්සු ඉන්නවා කියලා බොරු කියන්න එපා කියයි. ඇයි? Tamanට අත්දැකීම Tamanගේ ඇහැ කන දිවනාසයට හම්බෙච්ච වටපිටාව විතරක් නිසා. එයාට එයා ටැංකියක ඉන්න හින්දා ඒ ටික විතරක් හම්බුණාට අනිත් දෙයක් නැතුව නෙමෙයිනේ. ටැංකියෙන් එළියේ ඉන්න අපි ටැංකියේ ඉන්න කෙනාට කිව්වට එයා ඒක පිළි නොගත්තට නමුත් එහෙම දෙයක් නැතුව නෙමෙයි. ඒ වගේ පින්වතුන් දන්නවද අපිත් ඉන්නේ ඇහැට පෙනෙන රූපය, කනට ඇහෙන ශබ්දය කියලා මේ ඇහැ කන දිවනාසය ශරීරයට විතරක් ගෝචර වෙච්ච දෙයට විතරක් කොටු වෙලා මම කියලා අපි ටැංකියක ඉන්නේ. මෙතනින් එහා මුකුත් පේන්නේ මේ ටැංකි සහගත ජීවිතයෙන් එළියට ගිහිල්ලා භව නිරාවරණයක් කරගෙනයි භාගතුන් වහන්සේ මේ ටික දේශනා කරන්නේ. ওই ටික පෙන්නකොට ටැංකියේ ඉන්න අපි අපේ වටපිටාවට බලලා බොරු කියන්න එපා කියලා හිතයි. ඒ අපිට නොපෙනෙන නිසා මිසක එහෙම දෙයක් නැති හින්දා නෙමෙයි. ඉතින් මම මේ මතක් කළේ ඒ විතරක් නෙමෙයි. අද මෙහෙම වුණාට අද අපේ ජීවිතේ නිබඳු තත්වයකටපත් වුණාට හැමදාම මෙහෙම තියන්නේ නැහැ. ගෙවුණු ජීවිතවලදී ඇස් දෙකම අන්ධව ගල් මුල් වල හැපි හැපි වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාර ලෝණ තරම් තියෙන්න ඇති.
අතපය හතරම නැතුව පිලෙක් වෙලා හිටපු ජීවිත ඕන තරම් තියෙන්න ඇති. ගස් ගල් පර්වත වලින් වැටිලා හිස පුඩු වෙලා මරුණු ජීවිත ඕන තරම් තියෙන්න ඇති. හොරි කුෂ්ඨ දද හැදිලා මුළු ලෝකෙම පිළිකුල් කරන ජීවිත ආත්ම භාවයන් උරුම කරගෙන ඕන තරම් අපි ඉන්න ඇති. ලෙඩ වෙලා ඔත්පල වෙලා තමන්ගේ මල මුත්‍ර ගොඩේ වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාරල් ඕන තරම් තියෙන්න ඇති. නමුත් භවයෙන් වැහිලා අපිට පේන්නේ ඒ බඳු සසර තාම අපි ඉවර නැහැ. ඉවර කළා නැහැ. ඒ හින්දා මෛත්‍රී සහගතව මතක් කරන්නේ අපි මේ කරන රස්සාව ජීවිතේ නොවෙන්න ඕනේ. ජීවිතේ වෙනම එකක්. මේ රස්සාව කරන රස්සාව වෙනම එකක්. මේ රස්සාව තුල හමුදා නිලධාරි මහත්තයෙක් වෙන්න පුළුවන්. නමුත් ওই ජීවිතේ සෙනෙහබර පියෙක් ඉන්න ඕනේ. සෙනෙහබර පුතෙක් ඉන්න ඕනේ. සදහැවත් උපාසක මහත්තයෙක් ඉන්න ඕනේ. ජීවිතේ රස්සාව කරගන්න එපා. රස්සාව ජීවිතේ කරගන්න එපා. ගොඩක් දෙනකොට වැරදෙන්නේ ඒ ටික. එතන මම මතක් කළේ මොකද රස්සාව කියන්නේ රැකෙන්න ජීවත් වෙන්න තියෙන ක්‍රමය විතරයි. ජීවත් වෙනවා කියන්නේ රස්සාව කළා හරියන්නේ නැහැ. මම පොඩි කතාවක් කියන්නම්. එක්තරා මිනිසෙක් ඒ මිනිසයාගේ රස්සාව තමයි නගරේ කාණු හොදන එක. ඉතින් එක්කෙනෙක් ගිහිල්ලා මේ නගර සෝදකයා කාණු සෝදන මිනිසයා ගාවට ගිහිල්ලා ඔබ මොකද මේ කරන්නේ කියලා ඇහුවා. මම මහත්තයෝ මේ නගරේ තියෙන කාණු ටික සුද්ධ කරන්නේ ඔක්කොම මම. දැන් කාණු ටික සුද්ධ කරන හැටි විස්තර කළා. ඇයි යෝක කරන්නේ? ජීවත් වෙන්න. මේ රස්සාව කරන්නේ කාණු හොදන්නේ මොකටද? ජීවත් වෙන්නයි මේක කරන්නේ. කොහොම ටිකක් කතා කර ඉඳලා කොහොමද ඔබතුමාගේ ජීවිතේ කියලා ඇහුවා. දැන් රස්සාව කරන්න මොකටද? ජීවත් වෙන්න. ඊට පස්සේ කොහොමද ඔබතුමාගේ ජීවිතේ කියලා ඇහුවහම මෙයා ටිකක් ආඩම්බර කමෙන් උදාර කමෙන් කියනවා මහත්තයෝ මම කිසිම කෙනෙකුගේ වචනයක් අහන්න කැමති කෙනෙක් නෙමෙයි. කිසිම කෙනෙකුට යටත් වෙන්න කැමති නැහැ. මම මගේ රාජකාරිය හරියට කරනවා කිසි කෙනෙකුට ඉඩ තියන්නේ නැහැ. මම උදේම ඇවිල්ලා නගරේ උඩහ කෙරෝලේ ඉඳලා පාතට මේ කාණු පද්ධතිය ඔක්කොම සුද්ධ කරගෙන එනවා. සුද්ධ කළා කාටවත් වචනයක් අහන්න ඉස්සෙල්ලා ඔක්කොම වැඩ ටික මම කරනවා. කළා මම ගෙදර ගිහිල්ලා හෙට දවසේදී කරන්න තියෙන විදිය හොඳට කල්පනා කරනවා. කල්පනා කළා කරනවා. මෙහෙම තමයි මගේ ජීවිතේ. අන්තිමට උත්තරේ ආවේ මොකටද? මොකද්ද? කාණු හේදුවේ රස්සාව කළේ ජීවත් වෙන්න. ජීවත් වෙලා තියෙන්නේ රස්සාව කරන්න. ඉතුරුවක් නැහැ. රස්සාව පටන් ගත්ත ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ රස්සාව කරන්න නම් ඉතුරුවක් නැහැ. නමුත් රස්සාව කරන්න ජීවත් වෙන්න. ජීවත් වෙන්න බා රස්සාව කරන්න. ජීවත් වෙන්න ජීවිතේ තව පැතිකඩවල් ගොඩක් තියෙනවා කියන එක තේරුම් අරගන්න. ඒකයි මම කිව්වේ ජීවත් වෙන්නේ ඒ ජීවිතය තුළ. ජීවත් වෙන්න රස්සාව කරද්දී ඒ ජීවිතයේ රස්සාව කරගන්න එපා. ඒ ජීවිතය තුළ මම කිව්වේ සදහැවන්ත උපාසක මහත්තයෙක් ඉන්න ඕනේ. සෙනෙහබර පියෙක්, සෙනෙහබර ස්වාමි පුරුෂයෙක්, සෙනෙහබර පුතේ, ඒ වගේම සමාජ සේවකයෙක්, මේ වගේ ලෝකයටත් Tamanටත් අර්ථයක් සිද්ධ වෙන කෙනෙක් ඔය ඇතුලේ ඉන්න ඕනේ. ඒක බෙදාගන්නේ නෑ අපි ගොඩක් දෙනෙක්. ඒ බවත් මම මතක් කරනවා මෙතනදී. ඉතින් ඒකෙන් මම මතක් කළේ ඒ රස්සාව මේක වුණාට අපේ ජීවිතය අනිකක් ඒ ජීවිතය අපිට මේ ධර්මය ඕනේ. මොකද ඒ අපේ ජීවිතයේ තියෙන අර වගේ දුක් ඇති වටපිටාවක. ඉතින් ඒ බඳු සසර දුකෙන් මිදෙන්න තියෙන එකම තැන මේ ධර්මය අවබෝධ කර ගැනීම. එන්නේ ඒ නිසායි මම මේ පෙන්වන්න හදන දේ පෙන්වන්න හදන දහම් කාරණාව හොඳට අහුම්කම් දෙන්න කියලා මතක් කරන්නේ. සසරගත ජීවිතය මේ තරම් දුක් සහගත නිසාත් රැකියාව අපේ ජීවිතේ නොවන නිසා අපි සුදුසුයි
මනාව කන් යොමු කරලා බණ අහන්න. ඒ නිසා හැමදෙනාම හොඳට උවමනාවේ මේ දේශනාව අහන්න. ඔයගලන්ට ගොඩාක් වටිනා අර්ථයක් හම්බ වෙයි. මම ඒක පොඩ්ඩක් මතක් කරන්නම් මේ දේශනාවේ අර්ථය. මම ඉස්සෙල්ලා පෙන්වන්නේ සබ්බපාපස්සා කරනම් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං කියලා කිව්වේ අකුසල් කරන්න එපා කුසල් කරන්න හිත පිරිසුදු කරගන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේලා අවවාද අනුශාසනා කරන්නේ. අපිත් ওই ටික කරන්න ඉස්සර වෙලා අකුසල් නොකර ඉන්න කුසල් කරන්න හිත පිරිසුදු කරගන්න ඉස්සර වෙලා අපි බලමු ඇයි බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ දේශනා කළේ. ඔය ටික අපි නොකළොත් ඒ කියන්නේ අපි අකුසල් කළොත් අපි කුසල් නොකළොත් හිත පිරිසුදු කර නොගත්තොත් ඇයි මොකද වෙන්නේ? එහෙම කෙරුවහම මොකද වෙන්නේ කියන ටික අපි තේරුම් කරගමු. එතකොට ඕගොල්ලෝ තුලින් උපදින ඥාන දර්ශනයක් ලැබෙනවා මේක අවශ්‍යයි අපිට කියන එක. අන්න එතකොට තමයි නියම බෞද්ධ චින්තනයක් එන්නේ. නැත්තම් මං කිව්වට ඕගොල්ලෝ කරන එක බුදුහාමුදුරුවෝ කිව්වට ඕගොල්ලෝ කරන එක තේරුමක් නැහැ. කරන්නේ නැහැ. වචන විතරයි. පින්වතුනි සියලු අකුසල් කරන්න එපා කුසල් කරන්න හිත පිරිසුදු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ ලෝකෙට අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ එකම එක ධර්මතාවයක් නිසායි. මොකද්ද? මේ බණ කියන බණ අහන ඔබත් මාත් සත්ව පුද්ගල භාවයක් ඇසුරු කළාට මම මගේ කියන අදහසක් අපි ඇසුරු කළාට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී අවබෝධ කරගත්ත මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය සත්ව පුද්ගල භාවයක් පවත්වන ජීවිත තුලත් එයින් පරිබාහිර අචේතනික චේතනා නැති අචිත්තක සිත් නැති වස්තුන් තුලත් සත්ව පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත තුලත් එයින් පරිබාහිර අචේතනික වස්තුන් තුලත් පවතින යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ තමයි මොකද්ද? හේතුඵල ධම පටිච්චසමුප්පාද ධර්මතාවය. මෙන්න මේ හේතුඵල ධම පටිච්ච සමුප්පාදයේ ගැන බුදුරජාණන් වහන්සේගේ නුවණ තියෙන නිසයි මෙන්න මේ ගාථාවෙන් ලෝකෙට අවවාද අනුශාසනා කරන්නේ. ඒ ධර්මතාවයේ පෙන්වන්නයි මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරවන්නයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව අපිට පෙන්වන්නේ. ඒක ඔයගලන්ට තේරෙන විදිහට සරල උපමාවකින් මේ හේතුඵල ධර්ම මම පොඩ්ඩක් පෙන්නන්නම්. මේක හොඳ උවමනාවෙන් අහගෙන ඉන්නට ඕනේ. හේතුව කියලා කියනවා යම් කිසි දෙයක් හටගන්න උපකාරී වෙන දෙයට. ඵලය කියලා කියනවා යම් කිසි දෙයක් උපකාරී කරගෙන හටගන්න දෙයට. අපි ඕකෙදී මෙහෙම ගනිමු. කොහොඹ ඇටයක් ගන්නකෝ කොහොඹ ගහක තියෙන කොහොඹ ඇටයට කියනවා හේතුව බීජය කියලා. ඒ කොහොඹ ඇටේ නිසා හටගන්න කොහොඹ ගහක් තියෙනවා නම් කොහොඹ ගෙඩි තියෙනවා නම් මේකට කියනවා ඵලය කියලා. මේ හේතුව නිසා හටගන්න ඵලයක්. මීයඹ ගන්නකෝ මීයඹ ඇටේට කියනවා හේතුව කියලා. ඒ නිසා හටගන්න මීයඹ ගහට ගහේ හටගන්න ගෙඩි වලට කියනවා ඵලයක් කියලා. මෙන්න මේ වගේ හේතුඵල ධමයක් තියෙනවා. ඔතනදී තව ධර්මතාවයකුත් තියෙනවා. මේ හේතුඵල ධම නැමැති ඒකත්වයේ තුල ධාතුනානත්වය කියලා එකක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේත් නැහැ. ඒ කිව්වේ කොහොඹ ඇටෙත් මීයඹ ඇටෙත් දෙකම හේතු. කොහොඹ ගහත් මීයඹ ගහත් දෙකම ඵල. නමුත් මෙතන බීජ න්‍යායක් තියෙන වෙනස් වෙන්නේ නැති. කොහොඹ ඇටයක් හිටෙව්වහම මීයඹ කවදාවත් හැදෙන්නේ නැහැ. මීයඹ ඇටයක් හිටෙව්වහම කොහොඹ හැදෙන්නේ නැහැ. හේතුඵල ධම තමයි හේතුඵල ධම වුණාට මිහිරි හේතු උපදවන ඵලය නිසා උපදින ඵලය මිහිරිමමයි කියන ධර්මතාවයක් තියෙනවා.
අමිහිරි හේතු නිසා උපදින ඵලය අමිහිරිමයි කියන ධර්මතාවයක් තියෙනවා. ඒ කියන්නේ කොහොඹ කියන්නේ කටුකයි, කටුක රසක්, කටුක ස්වභාවයක් තියෙන්නේ. ඒ බඳු කොහොඹ ඇටයක් හිටෙව්වොත් මිහිරි වූ මීපෙනි මීයඹ හැදෙන්නේ නැහැ. මීයඹ කියන්නේ මිහිරි ස්වභාවයෙන් යුක්ත මధుර රසයක් තියෙන්නේ. කොහොඹ ඇටයක් හිටෙව්වහම මීයඹ හැදෙන්නේ නැහැ. කටුක හේතුවට කටුක ඵලයක්ම ඒක වෙනස් වෙන්නේ නැහැ. මිහිරි හේතුවට මිහිරි ඵලයක්ම ඒක වෙනස් වෙන්නේ නැහැ. හේතුඵල ධම්ම වුණාට බීජනානත්වය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔය ධර්මතාවයම බුදුරජාණන් වහන්සේ දැක්කා සත්ව පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත තුල. අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන කොහොඹ ඇටේ වගේ ඒකෙන් උපදින්නෙත් අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත කටුක රසයක් තිත්ත රසයක් වූ ඵලයක්ම වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා අපේ ජීවිත තුල තියෙන අකුසල් කියලා යමක් තියෙනවා නම් මොනවද? හොරකම් කරන, සත්තු මරණ, කාමයේ වර්ධවා හැසිරෙනවා, බොරු කේලම් හිස් වචන කියනවා, දැඩි ලෝභය, තරහව, මෝහය වගේ දස අකුසල කර්ම, කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියන ත්‍රිවිධ දුස්චරිතය. මෙන්න මේවා ටික දැක්කා. මේවා අකුසල් උනාට මේවා දැක්ක මොනවද? බීජ හේතු හැටියට. මොනවට බීජද මොනවට හේතුද? අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හැටියට දැක්කා. අකුසල කර්ම කියලා කියන්නේ හේතු ටිකකට, බීජයකට හේතුවක්. ඒකෙන් කිසිම කලක මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත විපාකයක් හටගන්නේ නැහැ. අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාකයක්මයි හටගන්නේ. ඒ හින්දා මේ අකුසල වලට කිව්වා අමිහිරි ඵල උපදවන අමිහිරි විපාකයක් ගෙනෙන බීජ. බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන්ම සබ්බ පාපස්ස අකරණං කියන ගාථාව දේශනා කළේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන බීජ හදාගන්න එපා කියන අදහසින්. ඇයි මේ හේතුඵල ධර්ම ස්වභාවයක් තියෙනවා. හේතු හැදුනොත් ඵලය හට නොගෙන තියෙන්නේ. ඒ කිව්වේ තෙතමනේ තියෙන පස් තියෙන හොඳට තෙතමනේ තියෙන තැනක කැඩුනේ කුණුනේ නරකුනේ නැති කොහොඹ ඇටයක් වගේ දෙයක් හිටවල වැඳගෙන ප්‍රාර්ථනා කරන්න පැලවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට හරියන්නේ නැහැ. ඒකේ හේතු ටික හරිනම් හැදිලා නම් තියෙන්නේ පැලවෙනවා කියන එක නවත්තන්න බෑ. අනාත්මයි. ඒ වගේ යම් කෙනෙක් මේ දස අකුසල කර්මය කරනවා නම් ලෝභ දේශ මොහ කියන හොඳට ඒකට ජලය වගේ සෙනෙහසක් ලැබිලා තියෙනවා නම් බීජෙත් හොඳයි නම් අනේ මේ බඳු කර්මය අපිට විපාක නොදේවා කියලා හිතුවට හරියන්නේ නැහැ. ඵල දෙනවමයි. අන්න ඒකයි අනාත්මයි කියන්නේ. අන්න ඒ ස්වභාවය දැකපු නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බ පාපස්සකරණං කියලා. මොකද හේතු හදාගත්තොත් ඵලය කියන එක නොහැදි තියෙන්නේ නැහැ කියලා දැකපු කම නිසා. ඒ වගේම මේකෙදි එයා හේතු හදාගත්තාම මෙබඳු අමිහිරි ඵලයක් උපදී කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් හේතු හැදිලා නම් ඒත් හැදෙනවා. පුංචි නොදරුවේ ඔය කොහොඹ ඇටේ බිම දැම්මොත් මේක පැලවෙයිද කියලාවත් දන්නේ මෙයා. පැලවෙනවා කියලා දන්නේ. නමුත් තෙතමනේ තියෙන පස්තියෙන් තැනක පුංචි නොදරුවේ කොහොඹ ඇටේ යට කෙරුවොත් පැලවෙනවා කියලා නොදන්නවා උනාට පැලෙනවා තියෙන්නේ. ඒ වගේ මේ අකුසලය කරනකොට මේකට මෙබඳු ඵලයක් හට ගන්නවා කියන එක නොදන්නවා වුණත් ඒ අකුසලයට ඵලයක් හට ගන්නවා කියන කාරණාව දැකපු නිසායි කරුණාවෙන්ම බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්සකරණං කියලා දේශනා කළේ.
අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදාගන්න එපා කියන අදහසින්. මොකද පින්වතුනි අපි තිරිසන් ආත්ම භාවයක් ගැන කතා කළාට പ്രേත ලෝකයක්, නිරය ලෝකයක් ගැන කතා කළාට, සතර අපායක් ගැන කතා කළාට ওই ඵලයක්. මොකටද? අකුසල කර්ම නැමැති බීජ හදාගත් එකක ඵලයක්. මේ සබ්බපාපස්ස අකරණං කියලා කිව්වේ මේ හේතුඵල ධම ගැන නුවණ තියෙන නිසා මේ හේතු හැදුනොත් ඵලය නතර කරන්න බෑ කියන එක දැකපු නිසා. ඊට පස්සේ කුසලස්ස උපසම්පදා කුසල් කරන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ දැක්කා මිහිරි හේතුවක් නිසා උපදින ඵලය කවදාවත් අමිහිරි වෙන්නේ නැහැ. ඒක මිහිරිමයි. මිහිරි හේතුවක් නිසා හටගන්න ඵලය මිහිරි කියන එක නොදන්නා කෙනෙක් වුණත් මේ අඹ ඇටේ මේක පැලවුණාම මිහිරි ගෙඩි හැදෙනවා කියලා නොදන්නා ළමයෙක් වුණත් ඒක යට කළොත් ඒත් හැදෙන්නේ මිහිරි ගෙඩිමයි කියලා දැක්කා. ඒ හින්දා මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතුවකින් කවදාවත් අමිහිරි විපාකයක් එන්නේ නැහැ කියන එක දැකපු නිසා ලෝකයාගේ සැපේ බුදුරජාණන් වහන්සේ ඊර්ෂ්‍යා නොකරන නිසා ලෝකයාගේ සැපේ සතුට වෙන මුදිතා ගුණය තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කුසලස්ස උපසම්පදා කියලා. මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදාගන්න කියන අදහසෙන්. එතකොට අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදාගන්න එපා කිව්ව කරුණාවෙන් මිහිරි ස්වභාවයෙන් යුක්ත වූ හේතු හදාගන්න කියලා කිව්ව මොදිතාවෙන්. මෙතනදී අකුසල් කරන්න එපා කුසල් කරන්න කියලා ලෝකයට අවවාද කරන්න තවත් හේතුකුත් තියෙනවා. ඒකත් දැනගෙන ඉන්න ඕනේ. මේ හේතුඵල ධර්මයේ ස්වභාවය තමයි හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැහැ. ඔගොල්ලෝ වී වැපුරුවොත් කුඹුරක එක වී ඇටයකින් ගහක් පැලවිලා ගොයම් කරලා එනකොට ඒකේ වී ඇට ගොඩක් තිබුණොත් පුදුමයක්ද? නෑනේ. අස්සන වැඩිවීම පුදුමයක්ද? නෑ. එක ඇටයක් විතරක් තිබුණොත් ඒක නම් පුදුමයක්. එක කොහොඹ ඇටයක් හිටෙව්වහම ඒ කොහොඹ ගහේ කොහොඹ ඇට කොහොඹ ගෙඩි තව කීයක් හැදෙයිද? 100ක් 1000ක් ලක්ෂයක් අවුරුදු 10ක් 15ක් කොහොඹ ගහ තිබුණොත් හැදෙන කොහොඹ ඇට ගණන් ගන්න පුළුවන්ද? බලන්න හේතුව එකක් වුණාට ඵලය එකක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකක් දැක්කා. අකුසලයේ කියන බීජයේ හේතු එකක් වෙන්න පුළුවන්. නමුත් විපාක දෙන්න ගත්තාම ආත්ම 100යි 1000යි ලක්ෂයයි කියලා කෙලවරක් නැහැ. ඒ අපිට හින්දා නෙමෙයි මේ හේතුඵල ධර්මයේ හැටි. සත්වයන්ට හින්දා නෙමෙයි. අපි පොඩි කාලේ ඉගෙනගත්ත වේදාගම මෛත්‍රී හාමුදුරුවෝ ලියපු ලෝවැඩ සංග්‍රහයේ කවියක් තිබුණා. එක ස්ත්‍රියක් එළුවෙකුගේ හිස සිඳලා එළුවගේ ඇඟේ ලෝම ගණනේ බෙලි කැපුම් කන්න උනා කියලා. නමුත් අපි ඒක විශ්වාස කළේ නෑ ඒ කාලේ. නමුත් මේ හේතුඵල ධර්ම දකිනකොට එක ජීවිතයකින් බෙල්ල කැපිලා නතර වුණා නම් විතරයි පුදුමේ. ඒ බඳු හේතුවට ඒ බඳු ඵලයේ බොහෝ වීම පුදුමයක් නෑ කියන එක තේරෙනවා. ඒ නිසා මේ හේතුඵල ධර්මයේ ස්වභාවය තමයි හේතුව ටිකක් වුණාට ඵල දරනකොට ඵලය ගොඩක් වැඩි. ඒක වෙනස් වෙන කාරණාවක් තියෙනවා. බීජේ ප්‍රමිති තත්ත්වයේ බීජයන්ගේ තත්ත්වය උසස් නම් ඒත් ඵලය අස් වෙන වැඩි. ඒක රෝපණය කරන බිමේ පොහොර ගතිය වැඩි නම් ඒත් අස් වෙන වැඩි. අකුසලයක් වුණත් එහෙමයි. අකුසලය කරනකොට ලෝභ දේශ මොහ හිතේ තදකම තියනවා නම් බීජේ උසස්. ඒ වගේම අසත්පුරුෂ ඇසුර අශ්‍රද්ධාව වගේ වටපිටාවකුත් එදිලා නම් තියෙන්නේ පොළවත් හොඳ සාරවත්. බොහොම තද
හොඳ ආසන්නක් ලැබෙනවා නරක පැත්තට හැබැයි. ඒ වගේම කුසලයටත් එහෙමයි. කුසලයක් කරනකොට බීජ තත්වයේ ගොඩාක් උසස් නම් අලෝභ අධේස අමෝහ කියන හොඳ කුසලයක් සිතක් නම් තියෙන්නේ. කල්යාණ මිත්‍ර ඇසුර, ඒ වගේම තුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මඵල විශ්වාසය කියන මෙයාගේ භූමියත් බොහොම හොඳයි නම් මේකේ ආසන්නත් වැඩි. ඒ නිසා යහපත් පැත්තට දැක්ක බුදුරජාණන් වහන්සේ යහපත එකක් වෙන්න පුළුවන් කරන්නේ මේ මොහොතේදී මේ බණ අහනවා කියන කුසලයේ මේ තියෙන්නේ. නමුත් ඕක ඕගලන්ට විපාක දෙන්න ගියොත් යහපත අවුරුදු ජීවිත ආත්ම භාව 100යි 1000යි ලක්ෂයයි කෝටියයි එහෙම ඉවර කරන්න බෑ. එහෙම කලවර කරන්න බෑ. අපි එක peer ඇටයක් හිටෙව්වොත් ඒක පැලවෙලා peer හැදුනොත් එක peer ගෙඩියක ඇට කීයක් තියෙයිද? ওই peer ගහේම හැදෙන ගෙඩි වල ඇට කොච්චර තියෙයිද? අවුරුදු 5ක් 6ක් මේ peer ගහේ හැදුනොත් ඇට කොච්චර හැදෙයිද? ඵලය කියන එක ඒකයි මේ කුසලයට බුදුරජාණන් වහන්සේ පෙන්වන අසංකේයයන් අප්පමෙයයන් වදාම සංඛ්‍යාව ප්‍රමාණය කියන්න බෑ කියනවා. බාහිර භෞතික වස්තුන් තුලත් හේතුව ටිකක් වුණත් ඵලය ගොඩක් වෙනවා නම් මේ අපේ ජීවිත තුලත් තියෙන මේ හේතුඵල ධර්මමයි. ඉතින් මෙන්න මේ හේතුඵල ධර්ම දැකලා අමිහිරි හේතුවට මිහිරි ඵල ලැබෙන්නේ නැහැ, ලැබෙන ඵලය අමිහිරිමයි කියලා දැකපු නිසා කරුණාවෙන් අමිහිරි ඵල උපදවන හේතු හදාගන්න එපා කියන අදහසින් සබ්බපාපසකරණං කියලා දේශනා කළා. මිහිරි වූ හේතුවට හැදෙන ඵලය මිහිරිමමයි කියලා දැකපු නිසා අපි සැප විඳිනවට තියෙන කැමැත්ත නිසා කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. මේ ගාථාවේ අදහස අන්න ඒකයි. එතකොට ඕගොල්ලෝ හොඳට තේරුම් කරගන්න අකුසලයක් වුණත් ඕගොල්ලෝ දැනගෙන ඒක කරන්න. ඕගොල්ලෝ දැනගන්න මේ හේතුවක් අපි හදාගන්නේ මේකට විපාක ඵල දරනවාමයි. කැමැති වුණත් අකමැති වුණත් හැබැයි හේතුව වගේ නෙමෙයි ඵල දරනකොට අස්සන්නකුත් තියනවා කියන එකත් මතක තබා ගන්න. කුසල් කරනකොටත් එහෙමයි. කුසල් කරනකොටත් ඕගොල්ලෝ එක හොඳට මතක තබා ගන්න. මේ මිහිරි ස්වභාවයුක්ත ඵල උපදින හේතුවක් හදාගන්න. මේ හේතුව ටිකක් වුණාට ඵලය බොහෝයි කියලා දැනගන්න. දැනගෙන දැන් කරන්න. තමන් සතුයි. තමන්ට අයිතිය තියෙනවා. නමුත් සත්පුරුෂය හැටියට බුදුරජාණන් වහන්සේ මේ කාරණා දෙක පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව සචිත්ත පරියෝදපණං සිත පිරිසිදු කරගන්න. දැන් අකුසල් කරන්න එපා කියපු එක අපිට තේරුණා. මේ හිඳයි කියලා. කුසල් කරන්න කියපු එකත් අපිට තේරුණා. දැන් අපි කෙනෙකුට පුළුවන් හිතලා කුසල් කරනවා නම් ඕ අකුසල් කරනවා නම් මෙන්න මේක කියලා. දැන් සචිත්ත පරියෝදපණං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිත පිරිසිදු කරගන්න කියලා. දැන් එතනත් අපිට ප්‍රශ්නයක්. ඇයි අපි හිත පිරිසිදු කරගන්නේ? ඒක තේරුම් කරගන්න ඕනේ. හිත පිරිසිදු කරගන්න කිව්වේ ඇයි කියන එක. ඒක තේරුම් අරගෙනම කටයුතුයි. එතනදී මෙන්න මේ කාරණාව ටිකක් පොඩ්ඩක් ආපහු අපසට අවිල්ලා බලන්න. අකුසලයක් කළාම ඒකට ලැබෙන ඵලය කතා දෙකක් නෑ, කෙලිම දුකයි. ඒක අතහැරිය යුතුමනේ. අතහැරිය යුතුමයි. හරි. කුසලයක් කළාම ලැබෙන ඵලය දුකද? නෑ, සැප. කුසල කර්මයක් කළාම ඒකට හම්බෙන විපාකය තමයි මොකද්ද? යහපත් විපාකයක්, කුසලයක්. හරි, අපි කියමු අපි කුසලයක් කරපු නිසා මනුසාත්ම භාවයක් ලැබුණා. භවභෝග සම්පත් ලැබුණා. අපිට පින්වත් දරුවෙක් දෙන්නෙක් හම්බ වුණා. මේවා පෙර කුසලයේ නිසා. කුසලයට පුළුවන් ඕව ටික උපද්දලා දෙන්න. දැන් මංගාව තියෙන මං අහන ප්‍රශ්නේ මේක ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. අකුසලයට කෙලින්ම දුක, කුසලයට භවභෝග සම්පත්, දෙමව්පියෝ දරුවෝ මේ වටපිටාව අපිට හම්බුණා. ඔන්න ඒක කුසලයේ කරපු එකේ ඵලය. හොඳ දේ ලැබුණා.
ඊට පස්සේ මිහිරිදී නැතිවීමත් අපිට මිහිරිද? අපි කියමු දැන් පෙර කරපු කුසලයට අපිට දරුවෙක් හම්බුණා. මේ දරුවා අකාලේ මැරුණොත් ඒකත් මිහිරිද අපිට? නෑ. ඒක අමිහිරි. මිහිරිදී ලැබුණේ කුසලයේ නිසායි. කුසලයේ නිසා තමයි දරුවෙක් ලැබුණේ. මිහිරිදී නැතිවීම මිහිරි නෑ අපිට නේද? දැන් මිහිරිදී නැති වෙනකොට ඇති වෙන දුක නැති කරන්න අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ කාරණාව හොඳට තේරුම් කරගන්න. අකුසලයෙන් ලැබෙන්නේ අමිහිරි දෙයමයි හරි. කුසලයෙන් ලැබෙනවා මොකද්ද? මිහිරි දෙය. මිහිරි දෙය නැති වෙනකොට එන දුකක් තියෙනවා නම් ওই දුක නැති කරන්න ක්‍රමයක් තියනවාද? මිහිරි දෙය කළා මිහිරි දෙය නැති වෙනකොට එන දුක නැති කරන්න පුළුවන්ද? ඒකේ දැන් අපි කුසලයක් කළාම අපි කිව්වොත් ඔන්න දේපොළ වස්තුව හම්බ වුණා, දරුවෙක් හම්බ වුණා. ඔන්න කුසලයෙන්ට පුළුවන්කම තියෙන්නේ මොකද්ද? මේවා ටික උපද්දලා දෙන්න. හරි. කුසලයේ තියෙන දෝෂයක් හින්දා නෙමෙයි සංකත ධාතුවේ දෝෂයක් නිසා හේතුන්ගෙන් හටගත් ධර්මයක ලක්ෂණය හේතු නැති වෙන නිසා ඒ දරුවා කාලේ මිය ගියා. ඒ දේපොළ වස්තුව අපි කියමුකෝ ගින්නකින් හරි ජලයකින් හරි විනාශ වුණා. දැන් මිහිරිදී නැතිවීම නිසා අපිට දුකක් ඇවිල්ලා නම් තියෙන්නේ. ඔය දුක නැති කරන්න තව මිහිරිදී කළා හරියන්නේ නැහැ. ඇයි? මිහිරිදෙන් එන්නේ මිහිරිදී මිසක මිහිරිදී නැතිවීමෙන් එන දුක නැති කරන්න ක්‍රමයක් නැහැ. තේරුණාද මං කියපේ එක? ලෝකෙට තියෙන කාරණා දෙකයි. අමිහිරි හේතු හදාගෙන අමිහිරි ඵලයක් උපදවා ගන්න පුළුවන්. මිහිරි හේතු හදාගෙන මිහිරි ඵලයක් උපදවා ගන්න පුළුවන්. මිහිරි දේ නැති වෙනකොට එන දුක නැති කරන ලෝකයට ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ පියාමල දුක, මවමල දුක, සහෝදරය ඥාති හිතේසී මරුණු දුක, දේපොළ වස්තුව විනාශ වෙච්ච දුක, ජරා මරණයට පත් වෙන දුකට කරන්න ක්‍රමයක් නැහැ ලෝකෙට. ඒ මිහිරි දේ නැතිවීමෙන් එන දුක නැති කරන්න පුළුවන් එකම එක තැනකින් විතරයි. හිත පිරිසිදු කරගත්තොත් විතරයි. සචිත්ත පරියෝ දපනං කියලා දේශනා කළේ බුදුරජාණන් වහන්සේ හිත පිරිසුදු කරගන්න කියලා. යම් කෙනෙක් අකුසල කර්ම නොකොට කුසල කර්මත් කරනවා නම් හිතත් පිරිසුදු කරගන්නවා නම් මෙයාට කුසල කර්ම කළ නිසා ජීවිතේ ජීවත් කරන්න අපහසුකම් තොරව දේපොළ වස්තුව හරක බාන ඉඩකඩ මිල මුදල් හම්බ වෙයි ලැබෙයි. හිතේ කෙලෙස් නීවරණ දුරු වෙලා පිරිසිදු වෙලා නම් තියෙන්නේ. ඒ හටගත් දේ නැති වෙනකොටත් නැති වුණත් ධර්මතාවයක් හැටියට දකින්න පුළුවන් නුවණ එනවා මිසක ඒකේ දුක එන්නේ නැහැ. දුක එන්නේ නැති වෙන්න මනස හදාගත්ත හැකි. හිත පිරිසිදු කරගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ අපි හැම කෙනාගේම හිත අපිරිසිදු වෙලා තියෙනවා ක්‍රම දෙකකට. නීවරණ සහ අනුසය කියන ධර්මතා දෙකකින්, කෙලෙස් ධර්මතා දෙකකින්. මෙන්න මේ ධර්මතා දෙක තියෙනකොට මොකද වෙන්නේ? මිහිරි දේ එනකොට මිහිරි දේ ඇලෙනවා ඕනෑවට වඩා. මිහිරි දේ බැඳෙනවා ඕනෑවට වඩා. කුසලය නිසා මිහිරි ඵලයක් උපදින්නේ. උපදින ඵලයේ පරිහරණය කළාට දෝෂයක් නැහැ. ඒක නිසා නෙමෙයි දුක එන්නේ. පරිහරණය කිරීම නිසා නෙමෙයි දුක එන්නේ. ඒක අල්ලගන්න නිසා, ඒක උරුම කරගන්න නිසා, ඒ අල්ලගන්න උරුම කරගන්න කෙලෙස් නිසා දුක එන්නේ. දැන් මම මෙතෙන්ට ආවහම මට මේ වීදුරට වතුර එකක් දුන්නොත් ඒක මම වතුර එක පානය කළාට වීදුර පාවිච්චි කළාට මට ඕගොල්ලෝ කවුරුත් බයින එකක් නැහැ. මොකද පාවිච්චි කරන්න දුන්නේ. දෝෂයක් නෑ. බැරි වෙලා මම ඕක මගේ මල්ලට දාගත්තොත් ඔයගොල්ලන්ගේ හිතේ අපහැදීමක් ඇති වෙයිද නැද්ද? වෙනවමයි. මොකද පරිහරණය කරන්න දුන්නු දේ ගත්තාම වෙනවද නැද්ද? වෙනවා. ඒ වගේ මේ ලෝකෙට අපි එනකොට මුකුත් ගෙනාවේ නැහැ. මේ හැම දෙයක්ම අපිට හම්බුනේ පරිහරණය කරන්න.
මගේ කියලා මල්ලට දාගන්න නෙමෙයි. මගේ කියලා අල්ලගන්න නෙමෙයි. හිත අපිරිසිදු වුණාම තියෙන දෝෂය තමයි පරිහරණය කරන්න දුන්නු දේ ටක් ගාලා ගන්න. මගේ හිත අපිරිසිදු නම් හොර හිතක් නම් තියෙන්නේ, තණ්හාව නම් අධික තණ්හාව නම් බොණ්ඩ වතුර දුන්න වීදුරු දාගන්නවා මල්ලටම. එතකොට මොකද වෙන්නේ? මෙලොවම අපකීර්තියට නින්දාවට පත් වෙනවද නැද්ද? පත් වෙනවා. ඒ මොකද? අර කෙලෙසිනේ සහිත පිරිසුදුනොත් මට ඒ දුක තියනවද? දුක එනවද? නැහැ. ඒකෙන් මම මතක් කළේ මේ දේපොළ වස්තු ආහාරක බාන ඉඩකඩ මිල මුදල් කියලා මේවා අපිට හම්බුනේ ජීවත් වෙන්න. මේවා ඇසුරු කළාට ජීවත් වුණාට දෝෂයක් නැහැ. සීමාව ඉක්මවා මේවා බැඳුනහම තියෙන දේ තමයි අනිත්‍ය වෙනකොට විපරිණාම වෙනකොට දුක එනවා. සචිත්ත පරියෝදපණන් කිව්වේ හිත පිරිසුදු කරගන්න කියලා කෙනෙක් පෙර කුසලයට හම්බෙච්ච මේ වටපිටාව කෙලෙස් අඩු කර අඩු වෙච්ච මනසකින් පරිහරණය කළොත් ඒක වෙන් වෙච්ච දවසට විපරිණාම වෙච්ච දවසට දුක එන්නේ නැහැ. ඒ නිසා කැඩිලා බිඳිලා විනාශ වෙලා ප්‍රිය දේ නැතිවීමෙන් එන දුකෙනුත් වළක්වන්නයි බුදුරජාණන් වහන්සේ සචිත්ත පරියෝදපණං කියලා දේශනා කළේ. බලන්න බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේකට මොනතරම් අර්ථයක් කරලා තියෙනවද කියලා. අකුසලය නතර කළා දුකටපත් වෙන එකෙන් වළක්වලා කුසල් කරවන්න යොදවල යහපත ලැබෙන්න හදලා හිත පිරිසුදු කළා යහපත් දේ නැති වෙනකොට දුක් නොවි ඉන්නත් පෙන්නලා මිනිස්සෙක් හැටියට මිනිස්සෙකුට කරන්න පුළුවන් උපරිම යහපත් දේ බුදුහාමුදුර අපිට පෙන්නලා තියෙන මේ වචන තුනේ. ඒකයි සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝදපණං කියලා කිව්වේ. ඔයගලන්ට තේරුම් කරගත්තොත් හිත පිරිසුදු කරන්න උත්සාහවත් නොවන හැම මනසකම තියෙන දෝෂේ තමයි මොකද්ද? බොණ්ඩ දුන්නු වීදුරුව මම මල්ලට දාගන්නවා වගේ. දාගෙන අපකීර්තියට නින්දාවටපත් වුණා වගේ. පරිහරණය කරන්න හම්බෙච්ච දේ මගේ කියලා අල්ලගන්න හදනවා කියන එක වළක්වන්න බෑ අපිරිසුදු මනසකින්. මගේම වෙනවා. මේවා මමම වෙනවා. ඊට පස්සේ ගහ ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු වෙනවා. ඒක කැඩෙනකොට, බිඳෙනකොට අඬනවා, වැළපෙනවා, හූල්ලනවා. ඒ දුක් ටික ඔක්කොම එන්නේ කෙලෙස් ටික නිසා. තණ්හාව නිසා. දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ. සචිත්ත පරියෝදපණං හිත පිරිසුදු කරගත්තොත් ඔය මගේ කියලා අල්ලන ගතිය හිතලා අයින් කරන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ හිත පිරිසුදු වෙන ක්‍රමයක් මම කියලා දෙන්නම්. ඒක කරන්න ඉබේ අඩු වෙන්නේ. දරුවට තියෙන ආදරේ මේක තණ්හාව. එහෙනම් මේක හොඳ නැහැ කියලා ළමයා ගෙදරින් එලවන්න හදන්න එපා. එහෙම කෙරුවට වැඩකුත් නැහැ. මොකද අල්ල ගැනීම තියෙන්නේ කය මත නෙමෙයි. කැලේක හිටියත් අපේ හිතෙන් නම් අල්ලගෙන තියෙන තණ්හාව තියෙනවා නම් දෙන්නේ එක ඉන්නේ. ලෝකෙ කිසි කෙනෙකුට රිදෙන ක්‍රමයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා ප්‍රිය දේ නැති වෙනකොට එන දුකෙන් මිදෙන්න නම් හිත පිරිසුදු කරගන්න කියලා මං කියවනේ දෙආකාරයකින් අපේ හිත අපිරිසුදු වෙලා තියෙනවා නීවරණ සහ අනුසය කියලා. හිත පිරිසුදු කරගන්න ක්‍රම දෙකක් දෙනවා. සමත විදර්ශනා කියලා. ඔය වචන දන්නේ නැති උලත් කමන්නේ. ඒ ක්‍රම දෙක ඉගෙනගෙන භාවනාව කියලා අමුතුවෙන් ඕනේ. සමහර විට අපේ මහත්තයලා උදේ වැඩට එනකොට පැය ගණන් බස් එකක එනවා ඇති. වාහනයක එනවා ඇති. ඒ එන වෙලාවට නිකන් කර ඉන්න. ගෙදර යනකොට නිකන් කර ඉන්න. දන්නේම නැති වුණාට තමන්ගේ මනස හදනවා. තමන්ව දුක අපි නොදන්නකම හින්දා අපි හිතාගෙන යද්ද හිත පිරිසුදු කරගන්නවා කියන්නේ භාවනා කරනවා කියන්නේ ඇස් දෙක වහගෙන එක තැනක මෙහෙම ඉන්න එක කියලා. නෑ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඉන්න කෙනාට ඉන්න තැනින් එන්න ක්‍රමයක්. ඉන්න කෙනාට ඉන්න තැනින්. ඕනම කෙනෙකුට මේ ශාසනයට ඇතුල් වෙන්න පුළුවන් විදිහට තියෙනවා. ඒකෙදි නීවරණ ධර්ම දුරු කරන්න ක්‍රම 40ක් පෙන්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ.
ඒකට අපි කියන සමත කමටහන් කියලා. අපි පුරුද්දක් හැටියට අපි කියමු එක දෙයක් අපි හිතේ හුරු කරනවා. එක ක්‍රමයක්. ඔයගලන්ට ජීවිතයේ සත්‍යක්‍රියාවක් වුණත් කරන්න තරම් බලයක් ගොඩනගා ගන්න පුළුවන් මේකේ. ජීවිතයකට පුදුම මානසික සැහැල්ලුවක් ලැබෙයි. හැබැයි මේක අභ්‍යාසයකට පුරුදු කරන්න නිතරම. ඒකෙදි ඉරියව්ව ප්‍රශ්නයක් නෑ. ඉඳගෙන වෙන්න පුළුවන්, හිටගෙන වෙන්න පුළුවන්, නිදාගෙන වෙන්න පුළුවන්, ඇවිදින්න වෙන්න පුළුවන්, වැඩක් කරද්දි වෙන්න පුළුවන්, වාහනයක යද්දි වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඒකෙන් ගනිමු බොහොම පහසු ක්‍රමයක්. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ අපි. ඒකෙදි අපිට පුළුවන් හිතේ දැන් බස් එකේ ඉඳගෙන එන ගම වෙනද වගේ එක දේවල් හිතේ කතා කරන්නේ නැතුව, හිතේ ගැට ගහන්න නැතුව, හිතේ එක එක්කෙනාට බයින් නැතුව ඔක්කොම නතර කළා සියලු සත්‍ය නිදුක්කත්වා නිරුගත සූපත්ත්වා කියලා හිතනවා. මේ හමුදා නිලධාරි මහත්තයෙක් භාවනා කරනවා නේද කියලා අනිත් කටට පේන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඇත්තටම ජීවිතයකට යහපතක්. එහෙම ටික හුරු කරනවා. ඊට පස්සේ බහැලා පයින් එන ටිකට හුරු කරනවා. මුලදී අමතක වෙලා යනවා. ආයෙත් මතක් කරලා ගන්නවා. ආයෙත් අමතක කරනවා. ආයෙත් මතක් කරලා ගන්නවා. මෙහෙම කාලයක් යනකොට ටික මතක් වෙන ගතිය වැඩි වෙනවා. නිතරම ඒ තුල මනසේ ඉන්න ගතිය ඇති වෙනවා. මේ ජීවිතේම ඕගලන්ට වෙනවා යහපතක්. බලන්න මම මේ කියන්නේ බොරුද කියලා. හිතපු ගමන් ඕගලන්ට සිතුවිලි උපදිනව නේද? ජීවිතේ තමන් අතින් කෙරිච්ච වැරද්දක් හරි මෝඩකමක් හරි සිහි කරලා අපරාධ කියලා නිකන් පපුව පිච්චලා යන විදිහේ සිතුවිලි උපදින අවස්ථා තියෙනවනේ. වෙනවා. මං ජීවිතේ අත්දැකීම් කියන්නේ ඒවා දැකලා දැනගෙන ඒවා නිවෙන හැටි දැනගෙන මේ කියන්නේ. ඒ ටික ඉබේම නතර වෙනවා. යම් විතර්කයක් ඇති වෙලා තමන්ගේ පපුව පිච්චෙනවා වගේ නම් දුක දැනෙනවා නම් දුකේ වේගය ඇති වෙනවා නම් ඒ ගති ඔක්කොම අඩු වෙනවා. මේ මරණයෙන් පස්සේ ලැබෙන එකක් ගැන නෙමෙයි කියන්නේ මේ හිත පිරිසුදු කරගත්තාම දුකෙන් මිදෙන එක, දුක අඩු වෙන එක ගැන. ඊට පස්සේ ඕන්නම් ඔයගොල්ලෝ මේ භාවනා කරන්න එල්ලි වෙනකන් ඇහැරගෙන ඉන්න. දැන් අපි බැරි වෙලා පාන්දර 5 විතර වෙනකන් ඇහැරගෙන හිටියොත් පැයක් විතර නිදාගෙන නැගිටොත් නැගිටින්න පුළුවන්ද? ඇස් දැවිල්ලයි හරි අමාරුයිනේ. නමුත් එහෙම නැහැ. චුට්ටක්වත් කය ක්ලාන්ත ගතියක් නැති කය හැම වෙලාවෙම ඍජු ප්‍රබෝධමත් හිටන මනසකට කියනවා. මේවා ජීවිතයේ අත්විඳින්න පුළුවන් දේවල්, කෙනාටම කරන්න පුළුවන් දේවල්. ඒ නිසා වැඩි අමුතු දෙයක් ඕනේ හිත පිරිසුදු කරගන්න කියනකොට එක දෙයක් හුරු කරන්න නිතරම. ගොඩාක් ගැඹුරු දේ ඕනේ. ගැඹුරු දේ අපි පස්සේ යන්. මේක කරන කෙනාට මේ ශාසනයේ තියෙන අනුපූර්ව නැඹුරුවක්. සීල සත්‍ය නිදුක්කත්වා නිරුගත සුපත්ත්වා කියලා හිතන. නැත්තම් ඕකේද එක එක ක්‍රම තියෙනවා. අපි කියමු පොළොවේ වසන සීල සත්‍ය නිදුක්කත්වා නිරුගත සුපත්ත්වා. ජලයේ වසන සීල සත්‍ය නිදුක්කත්වා නිරුගත සුපත්ත්වා. අහසේ වසන සීල සත්‍ය නිදුක්කත්වා නිරුගත සුපත්ත්වා කියලා හිතනවා. අර මම මුලින් කිව්වා වගේ ඒක අමතක වෙලා යනවා. ආයෙත් මතක් කරලා ගන්නවා. ආයෙත් අමතක කරලා යනවා. ඔහොම යනකොට කාලයක් යනකොට වෙන දේ තමයි හිත ඇතුලෙන් උපදින එක දේවල් උපදින ගතිය නතර වෙලා හුරු වෙනවා මෙයා මෙහෙම දෙයක් සිහි කරන්න. එතකොට වෙන්නේ අය කයේ දරත ගතිය ඇති වෙන, කයේ දුක් ස්වභාවය ඇති වෙන විතරක උපදින එක නතර වෙලා මේ ජීවිතේම සංසිඳනවා. දුකෙන් ඍජුවම එන දුකෙන් නතර කරලා සැපයට දාලා යොමු කරලා සැපේ නැතිවීමෙන් එවනවා මේ හිත පිරිසුදු කිරීම කියන තැනක. මෙන්න මේ වගේ අර්ථයක් සිද්ධ කරන නිසා ජීවිතයට ඒතම් බුද්ධානුශාසන මෙන්න මේ ක්‍රමය හැම බුදුරජාණන් වහන්සේලාම ලෝකයට අනුශාසනා කරන ක්‍රමය. ඉතින් මෙන්න මේ ක්‍රමයේදී අපි බොහොම දෙනෙක් අර මං කිව්වේ බොහෝ විටක පළවෙනි ටිකේදී ටිකක් උත්සාහවත් වෙනවා අකුසල නොකර ඉන්න. දෙවෙනි ටිකෙත් ටිකක් උත්සාහවත් වෙනවා කුසල් කරන්න. ගොඩක් දෙනෙක් හිත පිරිසුදු කරගන්නවා කියන තැනට තමයි යොමු වෙන්නේ නැත්තේ. එතකොට අපි කියමු දැන් මහත්තයාගේ දරුවෙක් ඉන්නවා නම් දරුවාට වැඩ තුනක් කිව්වොත් දරුවා එකකුත් කරනවා දෙකකුත් කරනවා.
ඊගාවෙක නොකරනකොට මේ දරුවෝ හොඳටම කීකරු ළමයෙක් කියලා කියනවාද? කියන්නේ. හොඳම කෙනෙක් කීකරු කෙනෙක් සද්ධාවන්ත නැත්නම් හොඳම දරුවෙක් කියන්න නම් මේ ඔක්කොම කරන්න ඕනේ. ඒ වගේ නියම ශ්‍රාවකයෙක් කියන්න නම් ඇත්තටම බුදුරජාන් වහන්සේගේ වචනය කරන කෙනෙක් කියන්න නම් අකුසල කරන එකත් නතර කරලා පුළුවන් විදිහකට කුසල ධර්මත් කරලා එතන කුණු නතර නොවි හිත පිරිසුදු කරගන්නවා කියන ටිකත් කළොත් මෙන්න මේ ධර්මතා තුනම කරන කෙනා තමයි ඇත්තටම බුදුරජාන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා කියලා කියන්නේ. මොකද බුදුරජාන් වහන්සේගේ වචනය අදහනවා. බුදුරජාන් වහන්සේගේ වචනය අදහනවා කියලා බුදුරජාන් වහන්සේගේ වචනය කරන්න ගියාමත් යහපත වෙලා තියෙන්නේ අපිටම මිසක මේකෙන් පංගුවක් කියන්නේ නැහැ බුදුරජාන් වහන්සේට. ඒකෙනුත් යහපත වෙලා තියෙන්නේ අපිටමයි. මොකද බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව වුණේ අපව දුකෙන් මුදවන්න. පින්වතුනි අපි දුක් විඳින්නේ අපි ගාව තියෙන කෙලෙස් නිසා. අපි ගාව තියෙන කෙලෙස් නැති කරගන්න බැරි නිසායි සසරට වැටිලා අපි දුක් විඳින්නේ. නමුත් බෝසතාණන් වහන්සේ නමක් දුක් විඳින්නේ තමන්ගේ තියෙන කෙලෙස් නිසා නෙමෙයි ලෝකයා වෙනුවෙන් අනුකම්පාවෙන්. එදා සුමේද තාපස ඉන්නකොට දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟදී හතර පද ගාථාවක් අහලා නිවන් දකින්න පුළුවන් හේතුව තිබුණා. නමුත් ඒ අතටපත් නිවන්පත අතහැරියේ අපි වෙනුවෙන්. එදා ඉඳලා යම්තක් දුකක් වින්දනම් බුදුරජාණන් වහන්සේ දුක් වින්දේ ඒ අපිව දුකෙන් මුදවන්න. යම්තක් සැපක් අතහැරියානම් බුදුරජාණන් වහන්සේ අතහැරියේ අපිට සැප ලබා දෙන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ බෝසත් කාලේ ඉඳලා තිබුණු චින්තනය තමයි මේ ලෝක සත්‍ය දුකෙන් මුදවලා සැපයටපත් කරනවා කියන අදහස. ඒ නිසයි මේ ගාථාවෙන් අනුශාසනා කරන්නේ. ඒ නිසයි මේ ගාථාවේ හැටියට අපි කටයුතු කළොත් ඒ බුදුරජාණන් වහන්සේ නැමැති සත්පුරුෂ උත්තමයන් වහන්සේට කෘතෝපකාර ගුණයකුත් කළා වෙනවා අපි. ඇයි? එතුමගේ ඒ බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට කළා දුන්නා වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අදහස උනේ එක සත්වයක් හරි දුකෙන් මිදලා සැපයටපත් වේවා කියන අදහස නා. මම මේ විදිහට කටයුතු කළොත් මම මේ බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුවක් ඉෂ්ට කළා දුන්නා වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහන්නේ යම්කිසි ආමිෂ පූජාවක් තියෙනවා නම් ඒ පූජාව වුන්ටම කරගන්න එක. යම් කිසි කෙනෙක් ප්‍රතිපත්ති පූජාවෙන් ප්‍රතිපත්තිය හැසිරෙනවා නම් අන්න ඒ අයයි මට පූජා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසා. ඒ නිසා අපේ පින්වත් මහත්මයාට මම මතක් කරන්න මේ වෙලාවේදී මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු අවවාදය අනුව හික්මෙන්ද මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි, මනුසාත්ම භාවයේ දුර්ලභයි, මේ සද්ධර්ම වටපිටාව දුර්ලභයි. උපදින හැම ජීවිතයකම මේ මට්ටම හරි ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැම තැනකම මෙහෙම ලැබෙන්නේ අද මෙහෙම වුණාට අපි සසර හිටියොත් මෙහෙම ඇවිල්ලා අපි උපදී හරක් මරණ පවුලක, මාළු අල්ලන පවුලක. එදාට අපි කරන්නේ ඒ ටික. ඒක කළා ආයෙත් අපි යන්නේ සතර අපායට. ඒ නිසා මේ අවස්ථාව ලැබුණු වෙලාවේදී මේ බුද්ධෝත්පාදයේ කාලේ ලැබුණු වෙලාවේදී පුළුවන් තරම් කුසල ධර්ම කරමින් තමන්ගේ හිත පිරිසුදු කරගන්න උත්සාහවත් වෙන්න. මේ හිත පිරිසුදු කරගන්නවා කියන එක මරණයෙන් පස්සේ නෙමෙයි, මේ ජීවිතේම සියලුම ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නිරුද්ධ කරලා උතුම් නිර්වාණ ධාතු සාක්ෂාත් කරන තැන දක්වාම අපි එක්කගෙන යනවා මේ ජීවිතේම. ඒ නිසා හැම දිනම පුළුවන් තරම් උත්සාහවත් වෙන්න භාග්‍යතුන් වහන්සේලා ලෝකයට අවවාද කරන යම් න්‍යායකින් නම් ඒ න්‍යාය අපේ ජීවිතය කරගෙන ඒ න්‍යායෙ පිහිටලා අපේ ජීවිතේ රැකවරණයක් සිද්ධ කරගන්න හැමදෙනාම අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ සඳහා මේ දේශනාව හැමදෙනාටම හේතු උපනිශ්‍රයම වේවා කියන අදහසයි.